අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. බ්‍රිතාන්‍යයේ නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීමේ අවදානමක්. බ්‍රිතාන්‍යයේ සිට කිසිදු ගුවන් යානයකට හෝ මගියෙකුට හෙට සිට මෙරටට ඇතුළු වීමට තහනමක්. අලුත් උපන් බිලිඳුන් විකුණූ බව කියන පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට. මීළඟ අමරිකානු ජනාධිපති ලෙස තේරීපත් වූ ජෝ බයිඩන් කොවිඩ් එන්නත ලබා ගනී. බ්‍රතාන්‍ය තුළ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය පිළිබඳව ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම වෛරසය ලංකාවටද පැමිණීමේ අවධානමක් පවතින බැවින් ඒ සඳහා කඩිනමින් අවධානය යොමු කළ යුතු බවයි රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා සංගමය පවසන්නේ. මේ අතර හෙට අලුයම 2 සිට බල පැවැත්වෙන පරිදි බ්‍රතාන්‍යයේ සිට කිසිදු ගුවන් යානයකට හෝ මගියෙකුට මෙරටට ඇතුළු වීමට හෝ ඉඩ ලබා නොදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී කොවිඩ් නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් පසු මෙම තීරණයට එළඹ ඇති බවයි. ඒ අනුව එංගලන්තයේ සිට අද දිවයිනට ළඟාවීමට නියමිත මගින් PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු හෝටල්වල නතර කොට දින 14ක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධායනය කිරීමට නියමිතයි. ඔවුන් සිය නිවෙස්වල තවත් දින 14ක කාලයක් නිරෝධායනය කෙරෙන්නේ ඉන් අනතුරුවයි. ලන්ඩනයේ සිට එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩලයේද නිරෝධායන ක්‍රියාවලියට යටත් කිරීමට නියමිතයි. මේ අතර බ්‍රිතාන්‍ය තුළ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය පිළිබඳව අන්තර්ජාතික අනතුරු වැඟවීම් මේ දින කිහිපය තුළ වර්ධනය වෙමින් පවතිනවා. මේ වන විටත් රටවල් 40කට වැඩි සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් අත්හිටුවායි තිබෙන්නේ. මේ අතර මෙම නව කොවිඩ් වෛරස ප්‍රභේදය වැළඳුණු ආසාදිතයින් හමුවීම හේතුවෙන් ස්වීඩනයේද ඩෙන්මාර්කයේ සිට පැමිණෙන විදේශිකයින්ට සංචාරක ගමන් තහනමක් පැනවීමටයි තීරණය කළේ. මෙම නව වෛරස් ප්‍රභේදය පැතිර ගියද එය වඩාත් මාරාන්තික බවට මෙතෙක් සාධක හමු වී නැහැ. මේ අවස්ථාවේදී මහා බ්‍රිතාන්‍යයෙන් අපට වාර්තා වෙනවා COVID-19 රෝගයේ වෛරසයේ නව ප්‍රභේදයක් පැතිරෙන බවට. ඒ ප්‍රභේදය මේ දක්වා පැතිරිච්ච වෛරසයට වඩා ඉතා වේගෙන් පැතිරෙන බව. එහෙමත් නැත්නම් කලින් වෛරසය පැතිරිච්ච වේගයට වඩා 70%ක වේගෙන් පැතිරෙන බවට තොරතුරු වාර්තා වෙනවා. නමුත් මේ දක්වා තියෙන තොරතුරු අනුව රෝගයේ වේගෙන් ව්‍යාප්ත වුණොත් එයින් දරුණු වීම, රෝගයෙන් සංකූලතා ඇතිවීම වගේම මරණ සිදුවීමේ වෙනසක් නැහැ කියන කාරණය තමයි අපිට දැනගන්න තියෙන්නේ. නමුත් එය ඉතාමත්ම වැදගත් කාරණයක්. මේ වේගයෙන් පැතිරීම කියන්නේ රෝගයේ විශාල පිරිසකට පැතිරෙන්න පුළුවන්. ඒ නිසා සංඛ්‍යාත්මකව ගත්තාම වැඩි පිරිසක් මිය යන්නත් පුළුවන්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිකාර ප්‍රධානී මයික් රයන් ප්‍රකාශ කළේ මෙය වෛරස පරිණාමයේ සාමාන්‍ය තත්වයක් බවයි. ඒ හේතුවෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු පවසා තිබෙනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා මීට පෙර ප්‍රකාශ කළේ තත්ත්වයේ පාලනයෙන් තොර බරපතල තත්ත්වයක් බවට පත්වී ඇති බවයි. මේ අතර ජර්මනියේ බයෝඑන්ටෙක් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කළේ ෆයිසර් සමාගම එක්ව නිෂ්පාදනය කළ කොරෝනා එන්නත නව ප්‍රභේදයට එරෙහිව ඵලදායී ප්‍රතික්‍රියා දක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. කෙසේ වෙතත් මෙම නව වෛරස් ප්‍රභේදය පිළිබඳව අදහස් දක්වමින් ඉතා වේගයෙන් පැතිර යාම නව වෛරස් ප්‍රභේදයේ විශේෂත්වයේ බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා සඳහන් කළේ විශේෂයෙන් එංගලන්තයේ වැනි රටවල් වලින් පැමිණෙන පුද්ගලයින්ගේ සහ ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේදී මෙම වෛරස් ප්‍රභේදය පැතිර යා හැකි බවයි. ජාන විශ්ලේෂණය හරහා තමයි බොහෝ වෙලාවට වෛරසය ඒ පැතිරීම අද එහි අක්මුල් හොයාගෙන යන්නේ. එංගලන්තයේ සිදු කරන ලද ඒ ජාන විශ්ලේෂණය සම්බන්ධ ඒ විද්වත්ඥයන් විසින් කරන ලද හැදෑරීම් ඔස්සේ කියනවා මෙහි පැතිරීම
ඉතා වේගවත් වෙන්න පුළුවන් කියලා. නමුත් ශ්‍රී ලංකාවටත් යම්කිසි විදියකට සංචාරකයන් එංගලන්තයේ සිට පැමිණීමේදී ශ්‍රී ලංකාව පුරා ඉතා පැහැදිලිව නිරෝධායන සැලැස්මක් තියෙනවා. ඒ නිරෝධායන සැලැස්මට අනුගත වෙමින් තමයි මේ සියලු කරුණු කාරණා සිද්ධ වෙන්නේ. ඒ නිරෝධායන සැලැස්ම තුලදී පවා හෝටලයක් තුලදී හෝ වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක් තුලදී එවැනි තැන් වලට සැපයුම් අංශ තියෙනවා නේකුත්. ඒ සැපයුම් අංශවලදී හෝ සුළු අත්තරක් දක්වීම මත යම්කිසි විදියකට අපිට එහි පළ විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මාසයක පමණ කාලයකට පසුව මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේ 15 අගයක් ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය මාසයක පමණ කාලයක තුල සිට මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතින් සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා ගොස් තිබූ අතර ඊයේ දිනේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව දැක්වුණේ 370ක් ලෙසයි. ඒත් සමග මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 37251ක් ලෙසයි දැක්වෙන්නේ. ඊයේ හඳුනාගත් ආසාදිතයින් 370 අතරින් 364 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශ රටවල සිට පැමිණි 6 දෙනෙකුද කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම සුඩානයේ සිට පැමිණි 3 දෙනෙක් එක්සත් අරාබි එමිරාජ්‍ය, එංගලන්තය සහ අයිවරි කෝස්ට් යන රටවල් වලින් පැමිණි එක් අයෙකු බැගින්ද මෙම පිරිසට අයත්. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 33954 4ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ වාර්තා වූ දේශීය ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 67ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46ක් හඳුනාගෙන තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වන විට බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 27000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි. පසුගිය සති කිහිපය පුරාම මෙරටින් දෛනිකව වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා ගිය අතර ඊට අඩු සංඛ්‍යාවක් ඊයේ දිනේ වාර්තා වූයේ දින 28කට පසුවීම විශේෂත්වයක්. එනම් පසුගිය නොවැම්බර් මාස 23 වනදා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවට පසුවයි මෙලෙස අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දිනෙන් වාර්තා වුණේ. මේ අතර වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා සඳහන් කළේ රට තුළ මෙවැනි වාතාවරණයක් පවතින මොහොතක උත්සව සමය නිරෝධායන රීතිවලට අනුව ගත කරන ලෙසයි. මේ වන විටත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා විවිධ ආයතන මගින් නව අවුරුදු උත්සව පැවැත්වීමට කටයුතු සැලසුම් කරනවා කියලා. එය කිසිසේත්ම අනුමත කරන්න බෑ. අත් වශයෙන්ම නිරෝධායන පනත යටතේ ඒ නීතිය උල්ලංඝනය කිරීමක් වෙනවා. ඒ නිසා සියලුම දෙනාගෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ සමාජ ද්‍රෝහී ක්‍රියාවට එකතු වෙන්න එපා. මේ අවස්ථාවේදී උත්සව සැනකෙළි පැවැත්වීමෙන් විශාල රැස්වීම් පැවැත්වීමෙන් වළකින්න කියලා. මේ අතර ඊයේ දිනේද නව කොවිඩ් මරණ 5ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව එලෙස ජීවිතක්ෂයට පත් වූ අය අතර වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 68ක් වයස ඇති රැඳවියෙකුද වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම කොළඹ 15 සහ කොළඹ 10 ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුද මියගිය පුද්ගලයින් අතරට අයත්. දර්ගා නගරයේ පදිංචි අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙක් නිවසේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ලේ විෂවීම හා හෘද රෝගී තත්ත්වයක්. දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ COVID-19 ආසාදනය වීම හේතුවෙන් මියගිය මග්ගුණ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්ද මියගිය අය අතරට අයත්. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181ක්. මේ අතර කොවිඩ් මෘතදේහ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය කෙහෙලේ රඹුක්වැල්ල මහතා සඳහන් කළේ මෙවැනි අදහසක්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා country specifics කියලා. ඒ රටට ඒ තීරණය කිරීමේ අයිතියක් තියෙනවා. ඉතින් අපේ රටේ නම් විශේෂඥයන් පිරිසක් ඒ විදිහට අපි වත් කරලා තියෙනවා. නැවත වරක් අපේ අයගෙනුත් ඉල්ලා සිටිනවා මේ කියන කරුණු සම්බන්ධව අවධානය යොමු කරන්න. මේ අතර නාවලපිටිය නවකුරුඳුවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දැමීමට නාවලපිටිය නවකුරුඳුවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ කටයුතු කළා. එහි වෛද්‍යවරයා දැනට නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටින ආසාදිතයෙකුගේ ළඟම ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් නාවලපිටිය නවකුරුඳුවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුෂාර මහතා සඳහන් කළේ එම වෛද්‍යවරයා තවදුරටත් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි. වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 8150ක් වන අතර වෛරසය ආසාදිතව සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 29300ක් ලෙසයි. එළඹෙන සතියේ රට තුළ ඇඳිරි නීතිය හෝ සංචරණ සීමා පැනවීමට අපේක්ෂා නොකරන බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අද යුද හමුදාවේ ඉදිරි 5 අවුරුදු මූලෝපායික සැලැස්ම ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ලා මහතාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉදිරි වසර 5 සඳහා ගමන් මඟ පිළිබඳ සැලසුමයි මෙලෙස එළිදැක්වුණේ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතායි. එමෙන්ම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වුණා. ජාතික ආරක්ෂාව, සංග්‍රාමික සූදානම, පුහුණුව හා අධ්‍යාපනය, නවීකරණය, වෘත්තීය සැලසුම්කරණය හා කළමනාකරණය, පුද්ගලික සුභසාධනය, ගෞරවාන්විත විශ්‍රාමික දිවිය සහ ජාතිය ගොඩනැගීම සඳහා සංවිධාව ප්‍රවර්ධනය යන ප්‍රධාන කරුණු 7ක් ඔස්සේ එම මූලෝපායික සැලැස්ම සකස් කොට තිබෙනවා. අපි මේ අවස්ථාවේදී කිසිදු බලාපොරොත්තුවක් නැහැ මේ ආකාරයෙන් රටේ නිරෝධායන ඇදිරි නීතිය පනවන්නවත් අපි දැන්ට පනවපු නැති ප්‍රදේශවල අවස්ථාවක් අවශ්‍යතාවයක් කරනකොට උදකලා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් එක්කම සංචාරන සීමා පැනවීමට අවශ්‍ය නැහැ. මේ නීති පැනවීමට අවශ්‍ය නැහැ. රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. මේ ජනතාව තේරුම් ගත යුතුයි COVID-19 අද ලෝකේ හැසිරෙන ක්‍රමවේදය මොකක්ද කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී කිසිදු සංචාර සීමාවක් පනවන්න බලාපොරොත්තු නැහැ. නමුත් ඕනම අවස්ථාවක එසේ පැනවීමට අවශ්‍යතාවයක් වුවහොත් පැනවීමටත් කටයුතු කරනු ලබනවා. කොවිඩ් මර්ධන දේශීය ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මේ එම තීරණය මෙන්ම තවත් කැබිනට් තීරණ කිහිපයක්. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තිබෙනවා. එම ඖෂධය සූත්‍ර කමිටුව විසින් අනුමත කිරීමෙන් පසුව සඳහා අවශ්‍ය ආචාර ධර්ම කමිටුවකින් මේක අනුමත කරන්නට අවශ්‍යයි. එම ආචාර ධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ විස්තර හෙට ඉදිරිපත් කරනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර ධර්ම කමිටුවෙන් එම අනුමැතිය ලැබුණු පසුව මේක විද්‍යාත්මක පරීක්ෂණයකට යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. එහිදී අපි සඳහන් කළ ආකාරයට බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මේක භාවිතා කරනවා නම් මෙම ඖෂධය භාවිතා කිරීමෙන් රෝගය නිශ්චිතව සුවවන බවට අවශ්‍ය පරීක්ෂණයක් සිදු කරන්න අවශ්‍යයි. එම පරීක්ෂණයට අවශ්‍ය මූලික අනුමැතිය ලබා ගැනීම සිදු වෙනවා. ඒ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව අපට නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන් එය බටහිර වෛද්‍ය විද්‍යානුකූලව රෝගය නිශ්චිතව සුව කරන්න සමත් ඖෂධයක්ද කියන කාරණය අපිට හෙළි කරන්න පුළුවන්. විදේශ ශ්‍රම බලකාය ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට විදේශ විනිමය ගෙනෙන සුවිශේෂී කණ්ඩායමක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඔවුන්ට වඩා දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් හැටියට ඔවුන් මාරු කරන සෑම ඩොලරයකටම වර්තමානයේ මිලට වඩා රුපියල් 2ක මිලක් ලබා දීමට මුදල් අමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීලා තිබෙනවා. ගරු සංචාරක ඇමතිතුමා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන්ගේ මාර්ගෝපදේශන යටතේ නියම ව්‍යාපෘතියක් හැටියට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර නැවත ආරම්භ කිරීම පිණිස සංචාරකින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය අවසරය ලබා දෙන්නට වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන සැප්තැම්බර් මාසයේ 26 වෙනිදා සිට ජනවාරි මාසයේ 19 වෙනිදා දක්වා නියම ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කරන්නටත් කටයුතු සූදානම් කරලා තිබෙනවා. එම කාලය තුලදී ගොඩබෑම සහ නවතා තැබීමේ ගාස්තුව 2020 දෙසැම්බර් මාස 26 වෙනි දින සිට ජනවාරි මාස 19 වෙනි දින දක්වා ගාස්තු අය නොකරන්නට සංචාරක ඇමතුමන් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ යටතේදී රුණායක සහ මත්තල ගුවන්තොටුපළත් රත්මලාන ගුවන්තොටුපළ ඇතුළේ ගුවන්තොටුපළ වලට විදේශ ගුවන් සේවා විසින් පැමිණෙන ගුවන් යානා සඳහා සේවා සඳහා එම කටයුතු සිදු කරන්නට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. රටේ සෞඛ්‍ය පැත්තෙන් විශාල ප්‍රදේශයක ප්‍රමාණයක ආවරණයක් සහිත වන සෞඛ්‍ය හා සම්බන්ධ ගැටලු වලට දීර්ඝකාලීන විසඳුම් ලබා දීම වෙනුවෙන් මානසික වෛද්‍යවරුන් විසින් සකස් කරන ලද ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය 2020 වසර අතර කාලය තුලදී ලංකාවේ බලගැන්වීමට අදාළ අනුමැතිය ලබා දීලා තිබෙනවා. යටතේදී අලුත් අත්දැකීමක් සහිතව ලංකාවේ ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉලක්කගත වැඩසටහන් ඔස්සේ ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ඊයේ කැබිනට් මණ්ඩලය ලබා දීලා තිබෙනවා. අලුත උපන් බිලිඳුන් 30 දෙනෙකු විකුණූ බව කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම පුද්ගලයා මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
යම් යම් අතවරවලට ලක් වෙලා ඒ වගේම සමහර වෙලාවට විවිධ හේතුන් මත ගැබිනියන් බවට පත්වෙච්ච කාන්තාවන් මොහුගේ ස්ථානයට ගෙන්වාගෙන මොහු යම්කිසි ආකාරයක ව්‍යාපාරයක නිරත වුණා. මෙම මව්වරුන් එක්තරා ගිවිසුමකට ඇතුළත් කරලා එම දරුවන් මේ තැනැත්තා විසින් ලබාගෙන යම් මුදලකට විකිණීමේ ජාවාරමක් තමයි සිදු කරමින් තිබුණේ. විශේෂයෙන්ම මේ වෙනත් රටවල් නම් මෙවැනි ජාවාරම් හඳුන්වන්නේ බේබි ෆාම් කියලා. යම්කිසි කෙනෙක් කලලයක් හැටියට ඉන්න කෙනෙක් ලැබුණට පස්සේ විකුණන්න උත්සාහ කරනවා නම් එය මිනිස් ජාවාරමේ කොටසක් වෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ පරීක්ෂණයක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ සිද්ධියේදී සම්බන්ධ වෙච්ච ගැබිනි මව්වරුන් 12ක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම එයින් 5 දෙනෙක්ගේ දරුවන් ඒ වන විටත් ලබා දීලා තිබුණා තුන්වන පාර්ශවයක් වෙත මුදල් මත. ඒ වගේම තවත් දරුවන් 30 දෙනෙක් සමග එම මව්වරුන් හිටියා. ඊට අමතරව තවත් 12 දෙනෙක් ගැබිනි මාතාවන් හැටියට මේ ස්ථානයේ ඔහු ආරක්ෂාව සලසමින් ලබා දී තිබුණා. දැන් මේ සම්බන්ධ අධිකරණ නියෝගයක් ලබාගෙන විමර්ශන සිදු කළා. ඒ පුද්ගලයා ඊයේ රාත්‍රී මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. අපේ රටේ නීතිය අනුව යම් දරුවෙක් තව කෙනෙකුට ලබා දෙනවා නම් එය දිසා අධිකරණයක් කරා පුලවද්දා ගැනීමේ ආඥා පනතේ තියෙන ප්‍රතිපාදන අනුව සිදු කරන්න ඕනේ. ඒ වගේම කිසිම කෙනෙක් මූල්‍ය මත මුදල් මත ඉපදීමට සිටින දරුවන් සම්බන්ධයෙන් ගිවිසුම් අත්සම් කරලා එම දරුවන් ලබා දීමට ගිවිසුම් වලට ඇතුළත් වෙන්න බෑ. මේ සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. විෂම භාග විෂම වූ හැකියාවන්ගේ හරය නොදන්නවුන් අධ්‍යාපනයේ ආකෘතිමය ලවය විශාල කොටගෙන පූර්ණ තරගකාරී රාමුවක ළමා මනස සිරකත කොට තිබෙන යුගයක කුඩා දරුවෙකුගේ සිතෙහි ඇතිවන පීඩනයක් සහ දෙදරා යන සොඳුරු සිතුවිලි සංකේතවත් කරන විෂම භාග චිත්‍රපටය ලාංකේය සිනමා ගමන් මගේ හැරවුම් ලක්ෂයක්. ශ්‍රතා මාධ්‍යජාලයේ නිෂ්පාදනයක් ලෙසින් ලලිත් රත්නායකයන්ගේ අභිමංගල සිනමා නිර්මාණය වූ විෂම භාග චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා සම්මාන රැසකින් පිදුම් ලබන්නේ වත්මන් සිනමාකරණයෙහි නැවුම් ප්‍රගමනයක් ලෙසින්. සමාජ සත්කාර චිත්‍රපටයක් ලෙසින් දහසක් මිනිසුන්ගේ බලාපොරොත්තු මුදුන් පමුණවමින් විෂම භාග චිත්‍රපටය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර සිනමා සම්මානයෙන් පිදුම් ලැබූ හරවත් ප්‍රස්තුතයක්. එකී වින්දනීය අර්ථාන්විත සිනමා නිර්මාණය අන්තර්ජාල අවකාශය ඔස්සේ ගෙනෙන්නේ සුවහසක් ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්. www.shraddha.lk වෙබ් අඩවිය ඔස්සේ සුපැහැදිලි HD රූපරාමු සමගින් විෂම භාග චිත්‍රපටය නැරඹීමට ඒ අනුව අවස්ථාව උදා වනවා. සිනමා හැරවුම් ලක්ෂයේ සමාජ ප්‍රගමනයක ජීවිතාදර්ශය විඳින්නට විෂම භාග සොඳුරු සිනමා සිත්තම නවමු අත්දැකීම් සමුදායක් වනු ඇති. විෂම භාග අහිමි වීමෙන් ලද සෙනෙහස නැවතත් ප්‍රවෘත්ති. අතරමැදියන්ගේ මැදිහත් වීමකින් තොරව එළවලු වෙළඳුන්ට ලබා දීමේ වැඩසටහන නාරයන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී අද ආරම්භ කෙරුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. අතරමැදියන් විසින් විශාල මුදලක් ලබා ගැනීම හේතුවෙන් පාරිභෝගිකයාට වෙළඳුන්ට සහ ගොවීන්ට එහි වාසියක් සිදු නොවීම හේතුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව විශේෂ භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා. එසේම ගොවියාට සහතික මිලක් ලබා දෙන ගමන් පාරිභෝගිකයාටද සහනයක් ලබා දීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.
මොකද මේ වැඩපිළිවෙල හොඳයි. ඉතින් මේක දිගටම සාර්ථක වෙනවා නම් අපි දිගටම කරගෙන යන්න කැමතියි. මේ ක්‍රමයෙන් වෙන්නේ අපේ වෙළඳාම වැඩි වෙන එක. අපි ලෝක වශයෙන් මහ පරිමාණයෙන් දුන්නොත් අපේ මුදල අපිට එකෙන් කවර් වෙනවා. ලාභයක් නැත්නම් ලාභයක් තියෙනවා. කියලා මොකද අර අහ කියන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවනේ. බකට් වල නේ ඉස්සර වගේ නේ ගෝල් වල ගොඩක් අහ යනවා අපිට. ඒ නිසා මේ වැඩ සාර්ථකයි කියලා අපිට පේනවා. එසේම ඊයේ දිනට සාපේක්ෂව සෑම එළවලුවකම රුපියල් 40ක හෝ 50ක මිල අඩුවීමක් මේ හරහා දක්නට හැකියි. මෙම වැඩපිළිවෙල නියම ව්‍යාපෘතියක් ලෙස අද දිනේදී නාරායහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ ආරම්භ කරනු අතර ඉදිරියේදී සෑම ආර්ථික මධ්‍යස්ථානයකම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේක පළවෙනිම දේ තමයි අපි කරපු මූලික දේ තමයි ගොවියාගේ මිලදී අරගෙන කෙලෙම්ම වෙළඳට දුන්නා. කිසිදු නාස්තියකින් තොරව කූඩවල අපි එළවලු ප්‍රවාහනය කරලා තියෙනවා. මේක අනිකුත් ආර්ථික මධ්‍යස්ථානවලට ආදර්ශයක්. දැන් අපි ඊයේ දවසේ ගත්තොත් නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බොංචි කිලෝ එකක් රුපියල් 180කට විකුණලා තියෙන්නේ. අපි ඊයේ දවසේ කෙලින්ම ගොවියා ගාවට ගිහිල්ලා මිලදී අරගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අද නාරායන්පිට ප්‍රවාහනය කරලා දෙනවා. අපි අද රුපියල් 140කට අපි අද බොංචි කිලෝ එකක විකුණනවා. ඒ කියන්නේ රුපියල් ඊට වැඩිය රුපියල් 40ක් අඩුයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැටියට අපි තියලා තියෙන ලාභය රුපියල් 5යි. අපි මේ සඳහා මිලක් ගහලා තියෙනවා. ඒ නිසා කිසිම වෙළෙන්දෙකුට මෙතන වැඩිපුර විකුණන්න බෑ. මොකද මේක අපේ පාලනය යටතේ තියෙන ආයතනයක්. එම වෙළෙන්දෝ වැඩිපුර වික්කොත් අපි ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරන්න සිද්ධ වෙනවා. අපිට අවශ්‍ය උනේ මෙතන මේ ගෝවියයි පාරිභෝගිකයි අතරමැද ඉන්න කෙනාව ඒ වංචාවෙන් වෙනස් කරලා ඉවරලා ජනතාවට සාධාරණයක් කරන්න. ඒ නිසා මේ වැඩපිළිවෙල අපි දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයෙන් ඉතා සමීපව දිස්වන විරල සංසිද්ධියක් දැක ගැනීම අවස්ථාව ලොව පුරා ජනතාවට ඊයේ හිමි වුණා. එම අවස්ථාව වසර 397කට පසුව උදාවීම විශේෂත්වයක්. බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් සිය පරිභ්‍රමණවලදී එකිනෙකට ආසන්නයේ ගමන් කිරීමේ විරල සංසිද්ධිය ඊයේ ලෝකවාසී ජනතාවට දැකබලා ගැනීමට හැකියාව ලැබුණා. මෙය වසර 20කට පමණ වරක් සිදුවිය හැකි සංසිද්ධියක් වන නමුත් එම ග්‍රහලෝක එකිනෙකට ඉතා ආසන්නව ගමන් ගන්න ආකාරය පෘථිවියට පැහැදිලිව දිස් වූයේ වසර 397කට පසුවයි. මෙම විශේෂ අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කටයුතු සූදානම් කර තිබුණා. මෙම ග්‍රහලෝක දෙක පෘථිවියට දිස් වූයේ එකිනෙක අතර අංශක දශම එකක් තරම් වූ කෝණික වෙනසක් ඇති පරිදි ඉතා ආසන්නවයි. තමන්ට අහිමි වූ දෙය හිමිකමක් බවට පත්කරගෙන ජීවිත අභියෝගයට සාර්ථකව මුහුණ දුන් කෙනෙක් ගැනයි මේ කියන්නට යන්නේ. අහිමි වීමද ජීවිතයේ තවත් හිමිවීමක් බව ඇය මනාව කියා දෙනවා. ඇය ශලනි සරස්වති. ඉන්දියාව ඉපදී හැදි වැඩුණු ඇය උපාධිධාරිණියක්. නර්තනය සිය වෘතිය ලෙස තෝරාගන්නා ශලනි විවාහයෙන් අනතුරුව සිය ප්‍රථම දරු ප්‍රසූතියට සූදානමින් සිටියදී හදිසියේ රෝගාතුර වෙනවා. රෝගය විනිශ්චය කිරීමේ පළමු අතීරයේදී මෙය සාමාන්‍ය රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගත්තත් පසුව එය උග්‍ර රෝගයක් බවට පත් වුණා. මේ නිසාම ඇයට දරුවා දහිමි වනවා. ක්‍රමයෙන් ඇගේ තත්ත්වය වඩාත් නරක අතට හැරුණා. පළමුව ඇයට දකුණු අත අහිමි වුණා. පසුව වම් අතද අනතුරුව දනහිසට පහලින් සම්පූර්ණ දෙපාද ඇයට අහිමි වන්නට වුණා. කෙසේ වෙතත් වෛද්‍යවරුන්ගේ ප්‍රයත්නයෙන් ඇගේ රෝගය යම් තාක් දුරට හෝ සුවවත් වී ඇයට දෑත් සහ දෙපා අහිමිවයි තිබුණේ. නමුත් ඇය සිය ඉරණමට පරාජය වීමට අකමැති කෙනෙක්. ශලනි කෘතිම දෙපා පැළඳ ඇවිදීමට පටන් ගත්තා. ඇගේ රෝගය ඇයව අසමත් කළ නමුත් ඇගේ ධෛර්යය හා ශක්තිය ඇයව කිසිවිටකත් අසමත් කළේ නැහැ. 2013 වර්ෂයේදී සිය අවයව අහිමිවීමේ වේදනාත්මක පියවරෙන් තවත් වසර 3ක් ගිය පසු ඇය කෘතිම දෙපාවලින් ඇවිදීමට පටන් ගත්තා. මේ සියලු අරගලවලින් පසුව පවා සමාජය ඇයව පෙර ලෙස පිළි නොගන්නා බව ශලනිට පැහැදිලි වුණා. ඇගේ කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් ඇය සාමාන්‍ය කාන්තාවක් බවත් සමාජයට ඔප්පු කරන්නට ඇයට අවශ්‍ය වුණා. ඒ සඳහා ශලනි තෝරාගත්තේ දිවීම. දෑත් දෙපා හිමි වූ අයෙක් දිවීම ජීවිතයට ඇඳා ගැනීමත් කොයි තරම් අභියෝගයක්ද. නමුත් ශලනි එය අභියෝගයක් ලෙස බාරගනිමින් ඒ සඳහා අවශ්‍ය වන පුහුණුවීම් ආරම්භ කරන්නට වුණා. දිනකට පැය 2ක් දිවීම සහ ව්‍යායාම කිරීමේ පුහුණු සැසිය කිසි විටකත් ඇයට පහසුුනේ නැහැ. ඒත් ඇය ඒ සියල්ල අපහසුවෙන් විඳගත්තා. වසර 2ක අරගලයකින් පසුව ශලනි ඉන්දියාවේ බැංගලෝරයේ පැවති TCS ධාවන තරගය සාර්ථකව නිමා කරන්නේ 2016 වසරේදී. එය නිම කිරීමට ඇයට පැය 2ක් ගත වුණා. දෙවැන්න 2017 දී පැවති අතර එය නිම කිරීමට ඇයට ගත වුණේ පැය 1.5 කාලයක්. ඇය බොහෝ සවිමත්, ගතින් සේම සිතින්ද සවිමත්. එනිසා ඇගේ ධාවන පතය වෙනස් කරන්නට ඇය කිසිසේත්ම ඉඩ ලබා දුන්නේ නැහැ. ජීවිතය තිලින කළ හිමි සහ අහිමිවීම් මැද ඇය ජීවිතය ගෙවා යන්නට වුණා.
දැන් ශලිනි බැංගලෝරයේ ආයතනික සමාගමක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයක්. අහිමි වූ තැන්වල හිමිකම් ගැන අමුතුවෙන් හඬනගන්නට ඇයට උවමනා නැහැ. ඇය අහිමි වූදේ හිමිකමක් බවට පත් කරගෙන ජීවිතය ජයගෙන ඇති බව ඔප්පු කර හමාරයි. එනිසා ජීවිතය ලබා දෙන දෙය සතුටින් පිළිගන්නා විට අහිමිවීම යනු ජීවිතයේ හොඳම හිමිකමක්. දැන් අවධානය විදේශ පුවත් වෙත. ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත සඳහා යුරෝපා කොමිසම විසින් කොන්දේසි සහිත අලෙවිකරණ අවසරයක් ලබා දී තිබෙනවා. යුරෝපා සංගමයේ බලයලත් පළමුවැනි කොවිඩ්-19 එන්නත එම එන්නතයි. ඒ අනුව ෆයිසර් බයෝවෙන්ටෙක් එන්නතට අනුමැතිය ලබා දෙමින් යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සඳහන් කළේ මෙය කොවිඩ් වෛරසයට එරෙහි යුරෝපා සංගමයේ සටනේ වැදගත් පරිච්ඡේදයක් බවයි. යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් එන්නත සඳහා ලබා දුන් කොන්දේසි සහිත අලෙවිකරණ අවසරය සමග එන්නතේ පූර්ව බෙදා හැරීම සඳහා මේ වන විට අවසරය හිමිව තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන්. ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල එන්නත් කිරීම දෙසැම්බර් 27 සහ 28 යන දිනවල ආරම්භ කළ හැකි බවයි යුරෝපීය කොමිසමේ සභාපතිනිය සඳහන් කළේ. එමෙන්ම දෙවැනි එන්නත ලෙස මෙඩෝනා එන්නත පිළිබඳව යුරෝපීය ඖෂධ ඒජන්සිය ජනවාරි 6 වනදා සිය මතය ප්‍රකාශ කිරීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් ඇමරිකානු හා ජර්මානු ඒකාබද්ධ නිමවුමක් වන ෆයිසර් බයෝවෙන්ටෙක් එන්නත ලබාගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එහි පළමු එන්නත් මාත්‍රාව ඔහු විසින් ලබා ගන්නා ආකාරය ඊයේ රට රූපවාහිනිය ඔස්සේ විකාශය කර තිබුණා. එසේම උපජනාධිපති කමලා හැරිසන් සහ ඇයගේ ස්වාමි පුරුෂයාටද ඉදිරි සතියේදී මෙම එන්නත ලබා දීමට නියමිතයි. මේ වන විට ගෝලීය කොරෝනා දර්ශකයේ ඉදිරියෙන් පසුවන ඇමරිකාවෙන් පසුගිය පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,109ක් වන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව දැක්වුණේ 1,841ක් ලෙසයි. මේ අතර ෆයිසර් බයෝවෙන්ටෙක් එන්නත ලබාගත් පළමු ආසියාතික රට බවට සිංගප්පූරුව පත්ව තිබෙනවා. ඒ අනුව බෙල්ජියමේ සිට එන්නත් රැගෙන ගුවන් යානය සිංගප්පූරුවට ගොඩ බැස්වීමෙන් පසු පළමු එන්නත් ඔගය පැමිණීම දැක තමා සතුටට පත් වූ බවට එරට අග්‍රාමාත්‍ය ලී හෙසියෑන් ලුන් සිය ෆේස්බුක් පිටුවට සටහනක් දැක් කර තිබුණා. මේ අතර තායිලන්තයේ නැවත වරක් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. ඒ බැංකොක් අගනුවර ආසන්නයේ පිහිටි සමුට් සකෝන් ප්‍රාන්තයේ විශාලතම මත්ස්‍ය වෙළඳ පොලේ සේවකයින් විශාල පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. එම වෙළඳසැලේ අසල්වැසි මියන්මාරයේ සිට පැමිණෙන විශාල පිරිසක් සේවය කරන අතර ඔවුන්ගේ පැමිණීම මේ වන විට නවතා මත්ස්‍ය වෙළඳ පොළ තාවකාලිකව වසා දැමීමටයි එරට බලධාරීන් පියවරගෙන ඇත්තේ. පසුගිය කාලයේ කොරෝනා ව්‍යාප්තිය තායිලන්තයේ විසින් සාර්ථකව මැඩ පැවැත් වූ අතර මේ වන විට රටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5289ක් වන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 60ක්. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට දෙසැම්බර් මස 23 වනදා ලොව සාර්ථකව සිදු වූ පළමු වකුගඩු බද්ධ කිරීම ආචාර්ය ජේ හාට්වේල් හර්ෂන් සහ ආචාර්ය ජෝෂප් මරේ විසින් සිදු කර ඇත්තේ 1954 දෙසැම්බර් මස 23 වන දිනයි. වකුගඩුව පරිත්‍යාග කර ඇත්තේ රොනල්ඩ්ගේ නම් අයෙකු විසින්. දෙසැම්බර් 14 වන දින පියාසැරිය ආරම්භ කළ වොයේජර් ගුවන් යානය නොනවත්වා සිදු කළ ලොව වටා සංචාරය නිමා කර ඇත්තේ 1986 දෙසැම්බර් මස 23 වන දිනයි. එය නොනවත්වා ගුවන් යානයක් ලොව වටා සිදු කළ පළමු පියාසැරියයි. ඇපලෝ 8 යානයේ අභ්‍යවකාශගාමීන් සඳට කක්ෂගත වූ ප්‍රථම පුද්ගලයන් බවට පත් වී ඇත්තේ 1968 දෙසැම්බර් මස 23 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.